පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දේශනාවල් එදා මහරහතන් වහන්සේලා එකතු වෙලා තමයි සංගායනා කරන්නට යෙදුනේ. ඒ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා එකතු කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ තමයි මේ සියල්ල කටපාඩමින් දරාගෙන හිටියේ. උන්වහන්සේට අගතනතුරු කීපයක්ම ලැබුණා. සිහිනුවන තියෙන භික්ෂූන් අතරිනුත් අග්‍රයි. සතිමන්තාන. යමක් ක්ෂණයෙන් වටහා ගන්න අය අතරිනුත් අග්‍රයි. මතක ශක්තියෙන් අග්‍රයි. ධර්ම භාණ්ඩාගාරික. මේ ධර්මයේ දරාගත්ත කෙනා. එතකොට ආනන්ද හාමුදුරුවෝ එදා ධර්ම සංගායනාවේදී මුලින්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර උන්වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු ඒ සියලුම බුද්ධ දේශනා කටපාඩමින් දරාගෙන ඉඳලා දීර්ඝම දේශනා ටික තමයි ඉස්සරලාම සංගායනා කරේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට වදාළ දේශනා අතර තිබ්බ දීර්ඝම දේශනා ටික. සූත්‍ර දේශනා 45ක් පමණ තියෙනවා. ඒවට නම තිබ්බා දීඝනිකාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා අතර මධ්‍යම ප්‍රමාණි, ගොඩාක් දිගත් නැති, කෙටිත් නැති මධ්‍යම ප්‍රමාණි දේශනා සියල්ල එකතු කරා. සූත්‍ර දේශනා 152ක් තියෙනවා. අන්නේ දේශනා ටික සංගායනා කරලා ඒකට නම තිබ්බා මජ්ක්‍ධිම නිකාය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා කොටස් 1ක් ගැන ඒකක නිපාතේ, කොටස් 2ක් ගැන දුක නිපාතේ, කොටස් 3ක් බැගින් වදාළ දේශනා අතික නිපාතේ. ওই වගේ කොටස් කර කර අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා ඔක්කොම එකතු කරා. සූත්‍ර දේශනා 9800 ගාණක් පමණ ඇතුළත් වෙනවා. ඒකට නම තිබ්බා අංගුත්තර නිකාය. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා. ඒ වගේමයි විශේෂ මාතෘකා යටතේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා තිබුණා. පටිච්ච සම්පාදය ගැන, ආයතන 6 ගැන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන මේ සියල්ල වෙන වෙනම එකතු කරලා සූත්‍ර දේශනා 8000 ගාණක් එකතු වුණා. සංයුක්ත නිකාය කියලා නම තිබ්බා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාථා වශයෙන් වදාළේවා ධම්මපද, උදාන, ඉතිඋත්තක, තේරගාථා, තේරිගාථා, රහතන් වහන්සේලාගේ උදාන, රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන, මේ අමනුෂ්‍යෝ පෙරේතයෝ ගැන වදාළේවා പ്രേතවත්තු, දෙවියන් බ්‍රහ්මයන් ගැන වදාළ දේශනා එකතු කරා විමානවත්තු. ඔය වගේ කොටස් ගණනාවක් එකතු කරලා කුද්දක නිකාය යටතට සංගායනා කරා. ওই විදිහට තමයි සූත්‍ර පිටකේ කොටස් 5කට බෙදුවේ. ඒ අතර මේ පින්වතුන් අද දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මධ්‍යම ප්‍රමාණයේ දේශනාවක් වන මහා රාහුලෝවාද කියන සූත්‍ර දේශනාව තමයි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි, මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට වදාළ දේශනාවක්. රාහුල හාමුදුරුව ගැන ඔබ කවුරුත් දන්නවා. එදා ගිහි ජීවිතේ ගත කරද්දී සිද්ධාර්ථ කුමාරයාගේ ගිහි ජීවිතේ තමන්ගේ පුත්‍ර රත්නේ තමයි රාහුල කියන්නේ. මේ දරුවා මව් කුසින් ලෝකයට බිහි වෙච්ච දවසේම තමයි, එදා රාත්‍රී තමයි සාමාන්‍යයෙන් පියෙක් දරුවෙක් ලැබිච්ච දවසේ මේ පංචකාමයන්ට තවත් බැඳෙන දවසක්. ඒ දරුවා ගැන ලොකු සෙනෙහසකින් ලොකු සිහිනයක් ගොඩනගා ගන්න දවසක්. හැබැයි උන්වහන්සේට දරුවා ලැබුණා කියලා අර සේවකයෝ ඇවිල්ලා කියනකොටම උන්වහන්සේගේ මුවින් පිට වුණේ මොකද්ද? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලී කිපදිලා තවත් බැඳීම් ගොඩක් ඇති වුණා නේද? එදා රාත්‍රී උන්වහන්සේ දරුවා ලැබිච්ච දවසේම, පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේමයි සියලු සැප සම්පත් රාජමාලිගා අතහැරලා, රාම්‍ය සුරම්‍ය සුභ මාලිගා අතහැරලා, විමුක්තියක් උදෙසා සියලු සැප සම්පත් අතහැරලා අබිනිෂ්ක්‍රමණය කළේ. එතකොට උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු ගණනාවක්, අවුරුදු 6ක් විතර ගුරුවරු හොයාගෙන ගියා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන විමුක්තිය ලැබුණේ නැහැ. ඊළඟට නොයේ දුෂ්කර ක්‍රියාවන් කරලා, ඒ දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කරලා ඊළඟට
වෙසක් පුන් පොහෝ දවසක බුද්ධ ගයා වජිරාසනය මත සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සත් සතිය අවසන් වෙලා ඉසිපතන මිගදායේ දී තමන් අවබෝධ කරගත් ධර්මයේ ප්‍රථම කොට ලෝකයට දේශනා කරා. එතනින් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ වුණේ. ධම්සප්පවතුන් සූත්‍රයෙන් ඊ ආරම්භ කරපු දේශනාව අනන්ත ලක්ෂණ සූත්‍රය අහලා මේ 5 දිනාම පස්වක භික්ෂූන් අරහත්ත්වයට පත් වුණා. ඊළඟට උන්වහන්සේ ළඟ ඇවිල්ලා පැවිදි වුණා යසකුල පුත්‍රයා යාළුවෝ 54 දෙනෙක්. මේ 60 දිනාම පළවෙනි වස් කාලේ වස් සමාදන් වුණා ඉසිපතන මිගදායේ පුණ්‍ය භූමියේ. ඒ වස් කාලේ අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ මේ 60 දිනාම පිටත් කරලා එරියා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුසානම්. මේ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස චාරිකාය වඩින්න කීවා. එක මගකින් දෙනමක් කියන්න එපා කීවා. මේ පිරිසිදු ධර්මයේ නිවන් මඟ ලෝකයට දේශනා කරමින් ගම් නියම් ගම් පුරා වැඩම කරන්න කියලා පිටත් කරලා ඇරලා බුදුරජාණන් වහන්සේ තනියම උරුවෙල් දනව්වට වැඩම කරා. උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ තුන් බෑ ජටිලයන් සමග හිටපු 1000ක් දෙනා. උරුවෙල් කාශ්‍යප ළඟ 500ක් හිටියා ශිෂ්‍ය පිරිස. නදී කාශ්‍යප ළඟ 300ක් හිටියා. ගයා කාශ්‍යප ළඟ 200ක් හිටියා. මේ ඔක්කොම 1000ක් දෙනා දමනය කරලා ඒ අයටත් ධර්මයේ දේශනා කරා. ඒ සියලු දෙනාම රහත් වුණා. ඒ බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. 1000ක් සංඝ පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරා. බිම්බිසාර රජතුමාට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරා. බුද්ධත්වයේ ලබාගෙන ඒ ධර්මයේ කියන්න රජතුමා මුණ ගැහෙන්න එනවා කියලා පොරොන්දු වුණා එදා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න වැඩම කරලා ඒ දේශනා කරපු බණ ටික අහලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බිම්බිසාර රජතුමා උතුම් සෝතාපන්න ඵලයටපත් වුණා. මේ වෙලාවේ තමයි රජතුමා තමන්ගේ රාජකීය උයන රාජකීය උද්‍යානයේ වේළුවනාරාමේ සංඝ සතු කරලා පූජා කරේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා. ඒ තමයි පළවෙනි ආරාම පූජාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වේළුවනාරාමේ රජගහ නුවර බිම්බිසාර රජතුමා පූජා කරපු වේළුවන කියන උයනේ උද්‍යානයේ වැඩ ඉන්නකොට තමයි ශාක්‍ය වංශිකයන්ට ආරංචි වුණා. අන්න සිද්ධාර්ථ කුමාරයා දැන්නම් සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලාලු. බිම්බිසාර රජතුමා විසින් මේ වගේ තමන්ගේ රාජකීය උයනක් පූජා කරලා මහා සංඝ පිරිසක් පිරිවරාගෙන රජගහ නුවර වේළුවන උයනේ වැඩ ඉන්නවා. එදා සුද්ධෝදන රජතුමා පණවිඩ කරුවන් ඇරියා ශාක්‍ය ජනපදයට කපිලවස්තු පුරයට වැඩම කරන්න. 9 වතාවක්ම ආයෙ පිටත් කරලා ඇරියා. ඒ ගිය හැමෝම බණ අහලා ධර්මියත් අවබෝධ කරගත්තා මිසක් ඒ තමන් ආපු කාරණේ ඉෂ්ට කරන්න උවමනාවක් ගත්තේ නැහැ. ඒ වෙලාවේ තමයි සුද්ධෝදන රජතුමා කාලුදායි කියන ඒ ඇමතියට කතා කරලා කියන්නේ ඔබ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා මම මැරෙන්න කලින් මගේ හුස්ම ටික යන්න කලින් මගේ පුත්‍ර රත්නේ මට දකින්න ඕන කියලා. ඒ නිසා මේ කපිලවස්තු පුරේට වැඩමවාගෙන එන්න ආරාධනයක් කරන්න කිව්වා. ඒ වෙලාවේ ඉල්ලීම් කීපයක් ඉල්ලුවා. හරි රජතුමනි මම ඔබේ ඒ ආරාධනය ඒ විදිහටම ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන පැමිණෙන්න. හැබැයි මට පැවිදි වෙන්න අවසර දෙන්න කිව්වා. අවසර දෙන්නම් කිව්වා. මේ කාලුදායික නැමතියා ඒ පිරිසත් එක්ක ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා වේළුවනාරාමේ පැවිදි වුණා. පැවිදි වෙලා කාලයකට පස්සේ වේළුවනාරාමයත් රජගහ නුවරත් කපිලවස්තුවත් අතර මේ මාර්ගයේ තියෙන සුන්දරත්වය මල් පිපෙන ඒ කාලේ ගාථා 500කින් බුදුරජාණන් වහන්සේට ඇසෙන්න ඒ සුන්දරත්වයේ වර්ණනා කරලා ආරාධනයක් කරනවා ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තු පුරයට වැඩම කරන්න කියලා.
එදා බුදුරජාණන් වහන්සේ ආරාධනයේ පිළි අරගෙන සංඝ පිරිස පිරිවරාගෙන කපිල වස්තුපුරේට වැඩම කරා. ඒ එන ආරංචියට තමයි ශාක්‍ය වංශිකයන් සියලු දෙනාම එකතු වෙලා බොහෝම වෙහෙස මහන්සි වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට පූජා කරන්න ආරාමයක් සකස් කරා. ඒ තමයි නීග්‍රෝධාරාමය. එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ ආරාමේ පූජා කරපු වෙලාවේ එදත් ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා යමා මහ පෙළහර පාපු බව ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කපිල වස්තුපුරේට තමන්ගේ ඒ උපන් ගමට වැඩම කරලා පසුවදා නගරේ පිණ්ඩපාතේ ගියා. ඔබ අහලා තියෙන සිදුවීමක්. එදා තමයි රජතුමා ඇවිදින් උන්වහන්සේට වන්දනා කරලා කියා හිටියයි ස්වාමීනි අපිට මේ ලැජ්ජ කරන්නේ. අපි කවදාවත් මේ අනුන්ගෙන් ඉල්ලගෙන කාපු නැති පිරිසක් මේ තරම් රජකම් කරන රාජකීය පිරිසක් වෙලා බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබේ වංශේ ශාක්‍ය වංශ වෙන්න පුළුවන්. නමුත් මම බුද්ධ වංශ කෙනෙක් කියෝ. පසුවදා බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කරා. අන්නේ දානයට ආරාධනා කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මාලිගාවේදී සුද්ධෝදන රජතුමා දානේ පූජා කරලා යන අතරතුර තමයි එදා යසෝදරාව පුංචි රාහුල පුතාට පෙන්වුවේ අන්න ඔබේ පියා දායාදී ඉල්ල ගන්න කියලා. ඒ වෙලාවේ තමයි මේ පුංචි රාහුල පුතා ඒ සඳලු තලයෙන් පහළට බැහැලා මාලිගාවෙන් දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ එල්ලිලා පියාණනි මට දායාදේ දෙන්න. ඔබේ සෙවණැල්ල පවා මට සැපයි කියෝ. බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ගිහිල්ලා උන්වහන්සේට දෙන්න තියෙන උතුම්ම දායාදේ දුන්නා. පැවිදි කෙරෙව්වා. රාහුල හාමුදුරුවන්ව බාර දුන්නේ පුංචි රාහුල කුමාරයාව පැවිදි කරන්න කියලා බාර දුන්නේ කාටද? සාරිපුත්ත හාමුදුරුවන්ට. සාරිපුත්ත හාමුදුරුව තමයි රාහුල හාමුදුරුවන්ගේ උපාධ්‍යයන් වහන්සේ උනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවරුවා සාරිපුත්ත මේ පුංචි රාහුලව පැවිදි කරලා දායාදේ ලබා දෙන්න කියලා. ඒ මුල් කරගෙන ශික්ෂාවක් පවා පැන වුණා. සුද්ධෝදන රජතුමා ඇවිල්ලා ඉල්ලීමක් කරා ස්වාමීනි දෙමව්පියන්ගේ ඥාතීන්ගේ අවසරයක් නැතුව කිසිම කෙනෙක් පැවිදි කරන්න එපා කිව්වා. මේ දරු සෙනෙහස කියන එක සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු වලටම කාවැදිලා තියෙන්නේ කියලා. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාවක් පැනෙව්වේ. එතනින් එහාට කෙනෙක් පැවිදි කරනවා නම් අවසරයක් තියෙන්න ඕනේ දෙමව්පියන්. එතකොට ඔය විදිහට ඒ පුංචි රාහුල කුමාරයා එදා පැවිදි කරා සාරිපුත්ත හාමුදුරුවෝ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි රාහුල කුමාරයාගේ උපාධ්‍යයන් වහන්සේ. එතකොට දවසක් රාහුල හාමුදුරුවෝ පැවිදි වෙලා දැන් අවුරුදු 7 දී තමයි පැවිදි කරේ. පැවිදි වෙලා කාලයක් යනකොට අවුරුදු 18 දී විතර තමයි මේ මහා රාහුලවාද සූට දේශනාව දේශනා කරලා තියෙන්නේ. අට කතාවේ සඳහන් වෙනවා. රාහුල හාමුදුරුවෝ අරහත්ත්වයට පත් වෙන්නේ අවුරුදු 20 දී විතර. එතකොට දවසක් පුංචි රාහුල හාමුදුරුවෝ භාවනා කරනවා. රාහුල හාමුදුරුවෝ භාවනා කරනවා දැකලා බුදුරජාණන් වහන්සේ එතනින් යන ගමන් බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට සිහිපත් කරා රාහුල ආධ්‍යාත්මික වූද බාහිර වූද ඕලාරික වේවා ඒ කියන්නේ ගොරෝසු වේවා සියුම් වේවා දුර ළඟ අතීත අනාගත වර්තමාන කියන මේ 11 ආකාරයෙන් තියෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූප මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා විදර්ශනා වඩන්න කිව්වා. එතකොට රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා තමා තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ අතීත අනාගත වර්තමාන මෙන්න මේ 11 ආකාරයේ තියෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩන්න කියලා. එතකොට පුංචි රාහුල හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ
මේ විදර්ශනා වඩන්නේ රූපය විතරද කියලා. බුදුරජාන් වහන්සේ වදාළ රාහුල රූපය විතරක් නෙමෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන මේ විදිහට විදර්ශනා වඩන්නේ කියලා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවෝ ගහක් යට භාවනා කරනවා දැකලා දීප උපදේශ තමයි පංච උපාදානස්කන්ධය 11 ආකාරයකට විදර්ශනා වඩන්න කියලා. 11 ආකාරයකට විදර්ශනා වඩනවා කියන්නේ මේකම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව හැටියට. ඒ කියන්නේ කෙනෙක්ගේ හිත පංච උපාදානස්කන්ධයේ පිහිටන යම් ලෝකයක් ඇද්ද ඒ සියල්ල කෙරෙහිම පිහිටන්නේ නැතුව නොයල්ම ඇති වෙන විදිහට විදර්ශනා වඩන්න කියලා. අතීතයේ ඉපදිච්ච පංච උපාදානස්කන්ධ ගැන අපේ හිතේ ආසාවක් තියෙනවද නැද්ද? හිතන්න. දැන් මිය පරලෝකීය දෙමව්පියෝ ගැන අපි හිතන්නේ නැද්ද? අනේ අපේ අම්මා හිටියානම්, අපේ තාත්තා අද හිටියානම්, අන්න ඒ විදිහට එතකොට ඒ අය දැන් අතීතේ නිරුද්ධ වෙලා ගිහිල්ලා. නමුත් ඒ අයගේ රූපය ගැන හිතලා සමහරවල්ලාට ෆොටෝ එකක් දැක්කට පස්සේ මතක් වෙනවා. ඒ අයගේ මේ පංච උපාදානස්කන්ධ ගැන සිහි කරලා අපි දුක් වෙනවා. ඒ අපේ හිතේ බැඳීමක් තාම තියෙන නිසා. ඒ නිසා අතීතයට ගිය පංච උපාදානස්කන්ධත් අනිත්‍ය වශයෙන් වඩන්න කියනවා. ඒ ගැන යම් ඇල්මක් තියෙනවා නම් ඒක අතහැර ගන්න කියනවා. ඊළඟට අනාගතේ උපදින්න ඉන්න අය ගැන ඇලෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අපි හිතමු දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. දරුවා තාම ඉපදිලත් නැහැ. නමුත් අනාගතේ සැලසුම්මවක් නැද්ද? මේ දරුවා ලැබුණාම මම මේ විදියට උගන්වනවා. මේ වගේ තැනකට යවනවා. මෙන්න මේ විදියට තමයි මේ දරුවා මං ඉහළට යවන්නේ. එතකොට ඒ වගේ මේ දරුවා තව ඉපදිලත් නැහැ. නමුත් උපදින්න ඉන්න අනාගතේ පහළ වෙන්න ඉන්න පංච උපාදානස්කන්ධ ගැනත් අපි ඇලීමෙන් සැලසුම් හදනවා. එතකොට වර්තමානයේ තියෙන තමාගේ පංච උපාදානස්කන්ධයටත් තමා අවට ඉන්න අයටත් ඇලෙනවා. එතකොට අපේ හිතේ තණ්හාව අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයේම තියෙන පංච උපාදානස්කන්ධ ගැන බැඳීමක් තණ්හාවක් තියෙනවා. ඊළඟට ගොරෝසු ශරීර තියෙන පංච උපාදානස්කන්ධ තියෙනවා නම් ඒවටත් බැඳෙනවා. ගොරෝසු කියන්නේ මේ අපේ ශරීර. කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ශරීර තියෙන මේ මිනිස්යන්ට තිරිසන් ලෝකෙත් ඉන්නවා. කබලින්කාර ආහාර තියෙන සත්ත්වයෝ. ගොරෝසු ශරීර ඇති සත්ත්වයෝ. ඊළඟට සියුම් ගොරෝසු වේවා සියුම් වේවා. සමහර වෙලාවට ඇලුම් කරනවා මේ ශරීරයක් දරාගෙන ඉන්න එක නම් මහා දුකක්. ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. ඊට වඩා හොඳයි දෙවි කෙනෙක් වගේ සියුම් ශරීරයක් ලැබුණා නම් කියලා දිව්‍ය ශරීරයකට ආස කරන්න පුළුවන්. ඇලුම් කරනවා. අන්න සියුම් ශරීරයකට ආස කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ගොරෝසු ශරීරයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ගැන තියෙන ඇල්මත් අතහරිනවා වගේම සියුම් ස්වභාවයෙන් යම් කිසි උපතක් ශරීරයක් ලැබෙනවා නම් ඒ ගැන තියෙන ආසාවත් අතහැර ගන්න කියනවා. ඊළඟට තමාගෙන් බාහිර වශයෙන් විදර්ශනා වඩන්න කියනවා. ඉස්සලා තමන් ගැන නුවණින් විමසලා විදර්ශනා වඩවනවා වගේමයි මගේ වගේම අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ශරීරයක් තමයි මේ බාහිර අය තුලත් තියෙන්නේ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී වේ. ආධ්‍යාත්මිකව තමාගේ ශරීරය ගැන නුවණින් විමසලා දකින්නේ යම්සේද බාහිර අය තුල තියෙන්නේ ඒ විදියමයි කියලා විදර්ශනා වඩන්න. ඊළඟට හීන ප්‍රනීත වශයෙන් සමහර වෙලාවට හීනයි කියලා සම්මත පහත් කියලා සම්මත දේවල් තියෙනවනේ ලෝකේ. දැන් උපත ගත්තත් නිරය, පෙරේත ලෝක, තිරිසන් ලෝක මේවා දුක් සහිත පහත් හැටියට සම්මතයි. දිව්‍ය බ්‍රහ්මාදී ඒ ප්‍රනීත සැප සම්පත් තියෙනව ප්‍රනීත හැටියට සලකනවා. එතකොට මේ දෙකටම ඇලුම් කරන අය ඉන්නවා. සමහරු ඉන්නවා තිරිසන් ලෝකේ උපදින්නත් ආස කරන අය ඉන්නවා. හම්බෙලා නැද්ද එහෙම අය? අපිට අර පොහොසත් පවුලක නැට්ට වන්නන කෙනෙක් වෙන්න හොඳයි කියන අය නැද්ද? එහෙම ඉන්නවා. බලාපල්ලක් අර සත්තු විඳින සැප සම්පත්. එහෙම හිතනවා. සමහරු හිතනවා මට කුරුල්ලෙක් වෙන්න තියෙනවනම් ඔය පා වෙලා යන්න පුළුවන්. එහෙම කියන අය ඉන්නවා. අපි එක්කත් ඇවිල්ලා කියනවා. මේ මිනිස්සයන්ට වඩා අර කුරුල්ලෝ කැලේ ඉන්න සත්තු කිසිම කරදරයක් නැතුව ඉන්නවනේ හාමුදුරුවනේ. ඊට වැඩිය හොඳයි නේ එහෙම සතෙක් වුණා නම් කියලා අපිටම ඇවිල්ලා කියනවා. එතකොට බලන්න එතකොට ඒ හිත පිහිටවලා තියෙන්නේ කොහෙද? හීනයි සම්මත දේවල් වල. සමහරු පෙරේත ලෝකෙත් උපදින්න කැමතියි.
මම මැරිලා හරි යකෙක් වෙලා එනවා කියන අය නැද්ද? තරහෙන් වෛර බැඳගෙන එතකොට හිත පිහිටුවේ කොතනද? අර දුක් සහිත අමනුෂ්‍ය ලෝකයක හිත පිහිටවා ගන්න. ඒ නිසා මේ කියන යම් කිසි කෙනෙක් මේ ලෝකේ උපදින්න තියෙනවා නම් යම් ලෝකයක් ඒ හැම තැනක් ගැනම විදර්ශනා වඩන්න කියන. පංච උපාදානස්කන්ධයේ ඇතුව ඉන්න දෙවියන් වේවා, මිනිස්යන් වේවා, බ්‍රහ්මයන් වේවා, සතර අපායයි වේවා, අතීතේ හිටපු අය ගැන වේවා, වර්තමානයේ ජීවත් වෙන අය ගැන වේවා, අනාගතයේ උපදින්න අය ගැන වේවා, යම් ඇල්මක් තියෙනවා නම් ඒ සියල්ල අතහරින්න කියනවා. ඒ සියල්ල මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට දේශනා කරා. ඒ වෙලාවේ රාහුල හාමුදුරුව භාවනා කරන්න පටන් ගත්තා. රාහුල හාමුදුරුව බුදුරජාණන් වහන්සේ මේ කියපු උපදේශය හොඳට හිතට අරගෙන ගහක් යට වාඩි වෙලා දැන් විදර්ශනා වඩනවා. රාහුල ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාව කරගෙන මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා හොඳට නුවණින් විමසගෙන යනකොට සාරිපුත්ත හාමුදුරුවෝ එතනින් ගියා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි උපාධ්‍යයන් වහන්සේ ගුරුවරයා. සාරිපුත්ත හාමුදුරුවෝ දැක්ක පුංචි රාහුල හාමුදුරුවෝ භාවනා කරනවා. සාරිපුත්ත හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට කියනවා රාහුල ඔබ ආනාපාන සතිය වඩන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දීපු භාවනාව මොකද්ද? විදර්ශනා වඩන්න කියනවා. පංච උපාදානස්කන්ධය අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත ගොරෝසු සියුම් තමා තමාගෙන් බාහිර මේ විදියට 11 ආකාරයකට විදර්ශනා වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීගෙන ගියා. සාරිපුත්ත හාමුදුරුවෝ මේක දන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ භාවනා කරනවා දැකලා රාහුලය ආනාපාන සතිය වඩන්න කියලා උපදේශයක් දීගෙන ගියා. දැන් රාහුල හාමුදුරුවෝ කල්පනා කරා ආනාපාන සතිය කොහොමද ආනාපාන සතිය වඩන්නේ? පංච උපාදානස්කන්ධය ගැන වඩන හැටි නම් බුදුරජාන් වහන්සේ කියලා දුන්නා. හැබැයි ආනාපාන සතිය හොඳට දියුණු කරන හැටි කවුරුත් කියලා දුන්නේ නැහැ මට. නැකිට්ටා. නැකිටලා නිසීදනේ අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගන්ධ කුටියට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ආනාපාන සතිය වඩන්න කියලා උපදේශයක් දුන්නා. ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මොන භාවනාව ගැනද? ආනාපාන සතිය ගැන. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ වෙන භාවනා ගොඩක්. ඒකට හේතුව තමයි ආනාපාන සතිය වඩන්න තරම් පුංචි රාහුල හාමුදුරුවන්ගේ සිහි නුවණ දියුණු වෙලා තිබ්බේ නෑ ඒ වෙනකොට. බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන නුවණක් තියෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. සාරිපුත්ත හාමුදුරන්ටවත් නෑ. හරියටම පුද්ගලයෙක් දිහා බලලා ඉලක්කෙට ඒ කෙනාගේ හිත දියුණු වෙන ආකාරයේ හරිම උපක්‍රමයක් භාවනාවක් දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. දැන් බලන්න චුල්ලපන්තක හාමුදුරුවන්ට කිසිම ගාථාවක් පාඩම් හිටපු නැති කෙනාට බුදුරජාණන් වහන්සේ රෙදි කඩක් තුන්නනේ රජෝහරණම් කියලා පිරිමදින්. ඒ තුලින් නිවන් අවබෝධ වුණානේ. ඒ වගේ කෙනෙක් දිහා දැකලා ඒ කෙනා දිහා බැලූ පමණින් ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවයේ දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා. අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බැලුවා. ආනාපාන සතිය වඩන්න තරම් සිහි නුවණ දියුණු වෙලා නැහැ. සංයුත්ත නිකායේ ආනාපාන සංයුත්තේ තියෙන කිම්බිල කියලා සූත්‍ර දේශනාව. අන්න ඒකේ කිම්බිල කියන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා නාහං ආනන්ද මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. මුට්ටස් සතිස්ස කියන්නේ සිහිය ටිකක් අඩු. සිහිය ටිකක් දියුණු වෙලා නැති අසම්පජානස් කියන නුවණ අඩු කෙනෙකුට සිහියයි නුවණයි අඩු කෙනෙකුට ආනාපාන සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියන. ඇයි ආනාපාන සතිය කියන්නේ ඒකාරම්මන භාවනාවක්. එකම අරමුණයි තියෙන්නේ. බලාගෙන ඉන්න තියෙන හුස්ම ගැන විතරයි. දැන් අපි මෛත්‍රී භාවනාව ගත්තොත් අරමුණු ගොඩක්. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. ඊළඟට තමන්ගේ ගෙදර ඉන්න අයට, ගමේ, නගරේ, පළාතේ ඔහොම විහිදවන්න පුළුවන්.
දිසා වශයෙන් පතුරවන්න පුළුවන්. උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ, උතුරු අනු දිසාවේ ඉන්න සියලු සත්වයෝ, නැගෙනහිර බටහිර. එතකොට අපේ හිත එක එක අරමුණෙන් අරමුණට අරගෙන යනවා. විදර්ශනා භාවනාවේදීත් එහෙමයි. රූපය ගැන විමසනවා, විඳීම ගැන විමසනවා, සංඥා සංකාර එකින් එකට විමසගෙන හිත අරගෙන යනවා. දැන් අපි පිළිකුල් භාවනාව කරත් එහෙමයි. කේස් ගැන හිතනවා, රෝම කූප ගැන හිතනවා, නියපොතු ගැන හිතනවා, දත් සම්මස් එකින් එක වෙන වෙනම හිතනවා. නමුත් ආනාපාන සතිය කියන්නේ එකයි. හුස්ම ගැන විතරයි හිත තියාගෙන ඉන්න තියෙන්නේ. එතකොට දුවන හිතක් අරමුණෙන් අරමුණට අරගෙන යන්න පහසුයි. හැබැයි එක තැනක තියාගෙන බලාගෙන ඉන්න ලේසිද? අමාරුයි. අන්න ඒ නිසා ආනාපාන සතිය කියන්නේ සිහිනුවන අඩු කෙනෙකුට ටිකක් අමාරු භාවනාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුල ඔබ ආනාපාන සතියට කලින් මෙන්න මේ ටික භාවනා කරලා ඉන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල මේ ශරීරයේ තියෙනවා ගොරෝසු වූ තද ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු කොටස්. කේස්, රෝම කූප, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහළු, අසූචි, හිස්මුල ආදී පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා මේ ශරීරේ. අන්න ඒවා මහ පොළවේ පස් හා සමකොට වඩන්න කියනවා. ධාතු මනසිකාරය මේ කියලා දෙන්නේ. ශරීරයේ තියෙන මේ ගොරෝසු ස්වභාවයෙන් යුතු පඨවි ධාතු කොටස් පොළොවට පස් වෙලා යනවා කියලා එකින් එක හිතන්න කියනවා. කෙස් ගැන හිතන්න කියනවා මේ කෙස් දිර දිරා ගින් පොළොවට පස් වෙලා යනව නේද? රෝම කූප කියන ඒවා දිර දිරා ගින් පොළොවට පස් වෙනව නේද? නියපොතු කියන ඒවා දිර දිරා ගින් පොළොවට පස් වෙනව නේද? මේ විදියට ශරීරයේ තියෙන ගොරෝසු ස්වභාවයෙන් යුතු පඨවි ධාතු කොටස් 20ම දිරලා පොළොවට පස් වෙනව නේද කියලා හිතන්න කියනවා. ඊළඟට රාහුල ඔබ ආපෝ ධාතුව ගැනත් මෙහෙම හිතන්න කියන. මේ ශරීරයේ තියෙනවා ආපෝ කියන්නේ වැగిරෙන, ගලාගෙන යන දේවල්. පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල්, තෙල් මන්ද, මුත්‍රා ආදී මේ ශරීරයේ වැగిරෙන දේවල් තියෙනවා. මෙන්න මේ කොටස් ජලයට සමකොට වඩන්න කියනවා. එතකොට පඨවි ධාතුව පොළව සමකොට භාවනා කරන්න කියනවා. ආපෝ ධාතුව වැగిරෙන දේවල් ජලයත් එක්ක සමකොට වඩන්න කියනවා. මේ ශරීරයේ තියෙන වැగిරිලා යන දේවලුත් ජලය වගේම වැగిරිලා යන දේවල්. අන්නේ විදියට එකින් එක හිතන්න කියනවා. රාහුල ඒ විතරක් නෙමෙයි. ශරීරයේ තියෙන උණුසුමක්. දැන් අපි කන බොන ආහාර දිරවන්නේ තේජෝ ධාතුවෙන්. ඇඟේ තියෙන උණුසුම නිසා. දවසින් දවස කෙනෙක් වයසට යන්නේ ජීරණ තේජෝ ධාතුව කියනවා. ඇඟේ තියෙන මේ ආහාර දිරවනවා වගේම සන්තප්පන තේජෝ ධාතු, පරිදහන තේජෝ ධාතු, මේ වගේ තේජෝ ධාතු කොටස් වශයෙන් පෙන්නනවා. ඇඟ දවනවා, තවනවා, ජීර්ණය කරනවා, ආහාර දිරවනවා, වයසට යනවා. මේ උණුසුමක් ශරීරයේ තියෙන තේජෝ ධාතු. මේ උණුසුම බාහිර උණුසුමට සමකොට වඩන්න. ඊළඟට පෙන්නවා රාහුල ශරීරයේ හමාගෙන යන යම් වායෝ ධාතුවක් ඇද්ද? ඒ වායෝ ධාතුව බාහිර හුළඟට සමකොට වඩන්න කියනවා. දැන් අපිට ඉක්ක වැටෙනවා, ඈනුම් යනවා, අතපය හොලවන්න, දුවන්න, වටපිට බලන්න උපකාර වෙන්නේ වායෝ ධාතුව. අංගමංගානුසාරිනෝ වාතා කියන. කුසේ පිරීලා තියෙනවා වාතේ, කුච්චිසයා වාතා. නහරවැල් තුල ගමන් කරන වායෝ ධාතුව. එතකොට මේ ශරීරයේ පුරාම තියෙන වායෝ ධාතුවත් බාහිර පරිසරයේ හුළඟත් එක්ක හමාගෙන යනවා. එතකොට මේ ශරීරයේ තියෙන මෙන්න මේ සතර මහා ධාතු කොටස් ටික ඊළඟට ආකාශ ධාතුවත් ගැන කියනවා. ආකාශ ධාතුව කියන්නේ හිස් අවකාශය. දැන් අපේ කන් සිදුරු තියෙනවා, නාස් සිදුරු, ඒ වගේ මේ හිස් අවකාශයේ බාහිර පරිසරයේ හිස් අවකාශයට සමකොට වඩන්න. ඔන්න ඔය කියන ටික පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මෙන්න මේ ධාතු ටික බාහිර පරිසරයේ තියෙන පඨවි ධාතුව පොළොවට සමකොට වඩන්න කියනවා. ආපෝ ධාතුව ජලයට සම කරලා බලන්න කියනවා. තේජෝ ධාතුව බාහිර ගින්නට සමකොට වඩන්න කියනවා. වායෝ ධාතුව සුළඟට සමාන කරලා බලන්න. ආධ්‍යාත්මික තියෙන ආකාශ ධාතුව බාහිර ආකාශ ධාතුවට සම කරලා වඩන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල ඔන්න ඔය භාවනාව කරන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ මොකද්ද?
ධාතු මනසිකාර කියන භාවනාව තමයි කියලා දුන්නේ. ඇහුවේ මොන භාවනාව ගැනද? ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා ඇහුවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන්ට ඉගැන්නුවේ ධාතු මනසිකාර භාවනාව තමයි මුලින්ම ඉගැන්නුවේ. ඒ භාවනාව උගන්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වනවා රාහුල මෛත්‍රී භාවනාවත් වඩන්න කියලා. කරුණා භාවනාවත් වඩන්න. මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණම වඩන්න කියලා. අන්න තව භාවනා ක්‍රම 4ක් පෙන්නනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වඩන්න කියනවා. බුදුරජාන් වහන්සේ වදාළ මෙත්තා භාවේ තබ්බා රාහුල ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය වඩනකොට ව්‍යාපාදේ ප්‍රහාණය වෙනවා. මේ තරහව, වෛර සිතුවිලි මේවා මෛත්‍රිය වඩන්න යටපත් වෙනවා. පුංචි රාහුල හාමුදුරුවන්ට පුදුමාකාර ඉවසීමක් තිබ්බා. ඔබ අහලා ඇතිනේ පුංචි රාහුල හාමුදුරුවන්ගේ ජීවිතේ ගොඩාක් දේවල්. හිමිදිරි උදෑසනම අවදි වෙලා මිදුල හොඳට පිරිසිදු කරනවා. මුළු ජේතවනාරාමේ වැඩ ඉන්නවා නම් ඔක්කොම අතුපතු ගාලා පිරිසිදු කරලා වැලි දෝතක් අතට අරගෙන අහසට විසි කරනවා. මේ වැලි කැට ගණනට මට අවවාද අනුශාසනා ලැබේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න උදෑසන. ඒ තරම් නිහතමානී කෙනෙක්. කවුරු අවවාදයක් කරත් බොහෝම ගෞරවයෙන් වැඳලා ඒ අවවාදෙ පිළිගන්නවා. පිළි අරගෙන ඒක කරනවා. දැන් මෙහෙම නිහතමානී වෙන්න මොකද වෙන්නේ? සමහර වෙලාවට ඒ ආරාමෙම හිටිය ඇතැම් ගැටුම්කාරී භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා එදා. මේ අය කල්පනා කරනවා රාහුල හාමුදුරුවෝ ඉවසනවලු බලමුකෝ ඉවසීම ගැන කියලා. අර අතුගාලා තිබිච්ච මිදුල ඉස්සරහට ගෙනහලා රාහුල හාමුදුරුවන්ගේ කුටියේ ඉස්සරහට කුණු ගොඩවල් විසි කරලා යනවා. ගිහිල්ලා ඇවිල්ලා මෙන්න චෝදනා කරනවා. කියන්නේ නම් කොහොමද? බොහොම පිරිසිදුව තියාගන්නවා බොහොම ඉවසීමක් කියලා අර පේන්නේ නැද්ද තියෙන කුණු ගොඩවල් ටික කියලා ඔන්න බැනගෙන යනවා. ඊට පස්සේ රාහුල හාමුදුරුවෝ ගිහිල්ලා ස්වාමීනි බොහොම හොඳයි ඔබ වහන්සේ පෙන්ලා දුන්නට මම මේ ටික පිරිසිදු කරන්නම් කියලා ආයෙමත් ඇවිල්ලා අතු ගන්නවා. එතකොට ඒ වගේ මොන තරම් පුංචි රාහුල හාමුදුරුවන්ට කරදර බාධා හිරිහැර කරත් උන්වහන්සේ ඒවට කිපෙන්නේ නැතුව ඒව ආයෙමත් පිරිසිදු කරා කියන. බලන්න එදා ඉඳලා තියෙන භික්ෂුන් වහන්සේලාගේ හැටි දැන් බලන්න හිතන්න ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දා ජේතවනාරාමේ වැඩ ඉන්නකොට රාහුල හාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ සිටියා. එතකොට දැන් අනිත් භික්ෂුන් වහන්සේලා දන්නේ නැද්ද මේ රාහුල හාමුදුරුවෝ කියන්නේ ගිහි කාලේ මේ පුතා කියලා? දන්නවා. චබ්බග්ගිය කියලා භික්ෂුන් වහන්සේලා ටිකක් හිටියා. බොහොම කෝලහලකාරී පිරිසක්. කියන දේ අහන්නෙම නැති පිරිසක් ඉඳලා තියෙනවා. මේ පිරිස මොකද කරේ? දවසක් චාරිකාවේ ගිහිලා රෑ වෙලා ආවා. එනකොට ඉන්න කුටියක් නැහැ. ඉන්න තැනක් නැහැ. කල්පනා කරා රාහුල හාමුදුරුවෝ ඉවසීමක් තියෙන කෙනෙක්නේ. කුටියෙන් එළියට ඇදලා දාලා අපි ඒ කුටියට රිංගගමු කියලා. පුංචි රාහුල හාමුදුරුවගේ කුටියට බලෙන්ම ඇතුල් වුණා. දැන් රාහුල හාමුදුරුවන්ට ඉන්න තැනක් නැහැ. රාහුල හාමුදුරුවෝ ඒ කුටිය දීලා එලි මහනට වෙලා හිටියා. දැන් රෑ වෙනකොට සීතලයි. එන්න සීතල වැඩි. වෙවුලනවා. රාහුල හාමුදුරුවෝ ගිහින් යන්න තැනක් නැහැ. අනික් කුටි ඔක්කොම දැන් වහගෙන ස්වාමින් වහන්සේලා සැතපිලා. බුදුරජාණන් වහන්සේගේ වැසිකිළිය තිබුණා. මේ වැසිකිළිය ඇතුළට ගිහිල්ලා උණ්ඩි වෙලා සිවුර පොරවගෙන නිදාගත්තා. නිදා ගන්න පුළුවන් තැනක්ද? සීතලේ වෙවුල හිටියා. හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ දෙකට අවදි වෙනවා. උදේ අවදි වෙලා වැසිකිළියට යන්න ගිහින් උගුර පෑදුවා. උගුර පාදනකොට වැසිකිළිය ඇතුළෙනුත් කෙනෙක් උගුර පෑදුවා. කවුද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම රාහුල කියලා. රාහුල මොකද ඇහුවා මේ වැසිකිළිය ඇතුලේ කරන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා මේ රාහුල හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රී පැමිණිච්ච චම්පග්ගිය භික්ෂුන් වහන්සේලාට වැඩ සිටින්න තැනක් නැතුව මගේ කුටිය ඉල්ලුවා. ඒ සියලු දෙනාම කුටියට ඇවිල්ලා මට එළියට යන්න කිව්වා. මම ඉන්න තැනක් නැහැ සීතල නිසා මේ වැසිකිළිය නිදාගත්තයි කිව්වා ඊයේ රාත්‍රී. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන් අතින් අල්ලගෙන එක් කරගෙන ගිහින් උන්වහන්සේගේ ගන්ධ කුටිය නිදි කෙරෙව්වා.
දැන් බලන්න නිකන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටත් ඒ වගේ දේවල් වුණා නම් තමන්ගේ ගිහි කාලේ පුතානේ රාහුල හාමුදුරුවෝ ඒත් කුටියෙන් එළියට දාන අය එදා හිටියා නම් හිතා ගන්නකො කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව බලන්න උන්වහන්සේ එදා රාහුල හාමුදුරුවන්ගේ උන්වහන්සේගේ කුටිය නිදි කරවගෙන පසුවදා භික්ෂුන් වහන්සේලා එකතු කරලා මේ කාරණේ මුල් කරගෙන ඒ විදිහට භික්ෂුන් වහන්සේලාව කුටි වලින් එළියට ඇදලා ඒ වගේ හිංසාවෙන් කටයුතු කරන්න එපා කියලා අවවාද අනුශාසනා කරා. එතකොට ඔය වගේ රාහුල හාමුදුරන්ගේ ජීවිතේ ඔය වගේ සිදුවීම් දෙක තුනක්ම තියෙනවා. ඇයි මෙහෙම මේ වැඩිපුර ඔය වගේ ඒවට භාජනය වෙන්නේ? අර ඉවසීමත් එක්ක. හොඳට ඉවසනවා කියලා දැනගත්තාම සමහරු වෙන්නේ නැද්ද වැඩිපුර කරදර කරන්නේ? එනවා. ඒක තමයි මේ අර අසත්පුරුෂ සමාජයක ස්වභාවය. ඒ කෙනාට කරදරයක් කරොත් අපිට කරදරයක් වෙන්නේ නැහැ. එහෙමයි හිතන්නේ. ඔය ඉවසන මිනිස්සෙක් කියලා අන්න ඒ කෙනාට වැඩිපුර කරදර කරන්න හදනවා. ඒ වගේ පුංචි රාහුල හාමුදුරුවන්ටත් නොඑක් විදිහට ඒ වගේ කලහක සත්පුරුෂයන්ගෙන් නෙමෙයි අසත්පුරුෂ අයගෙන් නොඑක් කරදර බාධා හිරිහැර වෙලා තියෙනවා. හැබැයි උන්වහන්සේ කොයිම වෙලාවකවත් ඒ අය එක්ක ගැටුමක් ඇති කරගන්න නැතුව මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසීමෙන්ම කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ අගතනතුරක් ලබා දුන්නා. ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතැන්පත්කම ලැබුණේ රාහුල ස්වාමින් වහන්සේට, රාහුල හාමුදුරුවන්ට. එතකොට බුදුරජාණන් වහන්සේ මේ රාහුලෝවාද සූත්‍ර දේශනාවේදී පුංචි රාහුල හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ආනාපාන සතිය ගැන. බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉගැන්වුවේ ධාතු මනසිකාර භාවනාව වඩන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ හොඳට වඩන්න කියෝ. භාවනා වශයෙන් ඔබ දියුණු කරන්න කියෝ. අන්න ආනාපාන සතිය වඩන්න කලින් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා වඩන්න කියෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව භාවනාවක් උගන්වනවා. රාහුල අසුභ භාවනාවත් වඩන්න කියෝ. අසුභ භාවේ තබ්බා රාගස්ස පහනාය. මේ රාග සහිත සිතුවිලි යටපත් වෙන්න, ප්‍රහාණය වෙන්න අසුභ භාවනාව පුරුදු කරන්න කියනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල ඒ විතරක් නෙමෙයි අනිච්ච සංඥාවත් වඩන්න කියනවා. අනිච්ච සංඥා වඩනකොට අස්මිමානේ දුරු වෙනවා. මම වෙමි කියන හැඟීම, මේ මම මගේ ආත්මයයි කියලා තියෙන මේ සක්කාය දිට්ඨිය, මම වෙමි කියන අස්මිමානේ මේවා දුරු වෙලා යනවා කියව අනිත්‍ය සංඥාව පුරුදු කරනකොට. එතකොට බලන්න ඇහුවේ ආනාපාන සතිය ගැන භාවනා කීයක් කියලා දුන්නාද? බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරය ගැන ඉගැන්නුවා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා භාවනා හතරක් වඩන හැටි, සතර බ්‍රහ්ම විහරණම් වඩන හැටි ඉගැන්නුවා. අසුභ භාවනාව වඩන්න කීවා. ඊළඟට අනිච්ච සංඥා වඩන්න කියෝ. මේ ටික ඔක්කොම ගැන උගන්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල ආනාපාන සතියත් වඩන්න කිව්වා. ඕකෙන් පස්සේ අන්න දැන් මේ භාවනාවල් වඩාගෙන යනකොට කෙනෙක්ගේ හිත දියුණු වෙනවා. සිහිනුවන දියුණු වෙනවා. අර සිහිය මද කෙනාගේ සිහිය ධාතු මනසිකාරය හරි, මෛත්‍රී භාවනාව හරි, අසුභ භාවනාව හරි, එහෙම භාවනාවක් වඩාගෙන යනකොට අර සිහිය මද කෙනාගේ සිහිනුවන වැඩෙනවා. එහෙම වැඩිගෙන යනකොට ඒ කෙනාට ආනාපාන සතිය වඩන්න තරම් හොඳ සිහියක් නුවණක් වැඩෙනවා. ඊට පස්සේ ආනාපාන සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාවත් උගන්වනවා. රාහුල ඔබ ගහක් මුලට හරි, රුක් සෙවණකට හරි, ශුන්‍යාගාරයකට හරි ගිහිල්ලා පළඟක් බැඳගෙන වාඩි වෙලා හොඳට කොඳු වැට පේලිය ඍජුව පවතින විදිහට. දැන් අනිත් භාවනාවල් එකම අනිත් භාවනාවක් ගැනවත් බුදුරජාණන් වහන්සේ નિયમિત මේ ඉරියව්වෙම කරන්න කියලා ඉරියව්වක් පෙන්වන්නේ නැහැ. අනිත් හැම භාවනාවක්ම සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. තිට්ඨං චරං නිසින්නෝ අසයානෝ. හිටගෙන ඉන්නකොට, සක්මන් කරන ගමන්, නිදාගෙන ඉන්න ඉරියව්වෙත් ඉඳගෙනත් මේ සතර ඉරියව්වෙම භාවනා මානසිකාරයේ යෙදෙන්න පුළුවන්. හැබැයි ආනාපාන සතියට විතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. පළඟක් බැඳගෙන වාඩි වෙලා ඍජුං කායම් පනිදාය, මේ කොන්ද ඍජුව තියෙන වාඩි වෙන්න කියලා. ඇයි
කොඳු ඇට පේලිය ඍජුව හිටින විදිහට හොඳට වාඩි වුණාට පස්සේ තමයි මේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය හොඳට සිදු වෙන්නේ. බාධාවක් නැහැ. ඇයි හුස්ම රැල්ලත් එක්ක හිත එකඟ කරන ක්‍රමයක් ආනාපාන සතිය කියන්නේ. ඒ හුස්ම වලට බාධාවක් නොවන විදිහට වාඩි වෙලා හොඳට සිහිය යොමු කරන්නට ඕන. එතකොට ආනාපාන සතිය ගැනත් මේකේ පියවරෙන් පියවර උගන්වනවා. අපි ටිකක් බලමු. බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ට පෙන්වන රාහුල ඉස්සරලාම සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. ආනාපාන සතිය කරනවා නම් හොඳ සිහියෙන් හුස්ම ගන්නයි සිහියෙන් හුස්ම හෙලන්නයි පුරුදු වෙන්න. අන්න පළවෙනිම දේ. වෙන මොකුත් කරන්නේ නැහැ. පළඟක් බැඳගෙන වාඩි වෙලා සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා. දැන් මෙච්චර කාලයක් උපන්දා ඉඳන් හුස්ම ගත්තේ සිහියෙන්ද? නෑ, හුස්ම වැටෙනවා ඒක. අමුතුවෙන් සිහිය පිහිටවන්න ඕනේ නෑ. නිදාගෙන හිටියත් හුස්ම වැටෙනවා. අමුතුවෙන් සිහියක් අවශ්‍ය නෑ. නමුත් සිහිය පිහිටෝලා ගන්න හුස්ම ගැන හොඳ අවධානයෙන් සිහියෙන් හුස්ම ගන්න කියනවා. සිහියෙන් ආනාපාන සතියේදී මුලින්ම පුරුදු වෙන්න ඕනේ භාවනාව. එතකොට මේ විදිහට සිහියෙන් හුස්ම ගන්න හුස්ම හෙලන්න පුරුදු වෙනකොට අන්න ටික දැන් තමන්ගේ සිහිය නුවණ ආනාපාන සතිය තුළ දියුණු වෙනවා, වැඩෙනවා. එහෙම වැඩෙනකොට මොකද වෙන්නේ? දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. අන්නේ හුස්ම රැල්ලේ තියෙන දීර්ඝ හුස්ම තේරෙනවා දැන්. රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති. දැන් මගේ හුස්ම කෙටියෙන් වැටෙනවා. දීර්ඝ හුස්මක්, කෙටි හුස්මක් කියලා හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා සිහියෙන් හුස්ම ගන්නකොට. හොඳ සිහිනුවණින් හුස්ම ගන්නකොට සිහිය දියුණු වෙනකොට තමයි වෙනස්කම් තේරෙන්නේ. දැන් මොකද කරන්නේ? යා වෙනස්කනුත් තේරුම් ගනිමින් දීර්ඝ කෙටි ආස්වාස ප්‍රස්වාස වල වෙනස්කම් තේරුම් ගනිමින් තවදුරටත් ආස්වාස ප්‍රස්වාස කරනවා. එහෙම කරගෙන යනකොට මුළු හුස්ම රැල්ලම තේරෙනවා. පස්සම් සබ්බකායේ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති කියන මුළු හුස්ම රැල්ලම මුළු ශරීරයත් එක්කම මේ හුස්ම රැල්ලේ තියෙන බැඳීම මේ සියල්ල තේරුම් ගනිමින් ආස්වාස් ප්‍රස්වාස කරනවා. දැන් ටික දියුණු වෙගෙන යනවා. එහෙම දියුණු වෙන්න හුස්ම රැල්ලේ ගොරෝසුකම ටික අඩු වෙලා සංසිඳෙනවා. ඒක තමයි පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. හුස්ම සංසිඳවන්න කියන. දැන් හුස්ම රැල්ලේ හොඳට සිහිය පිහිටවලා සිහිය දියුණු වෙනකොට ඒකේ දීර්ඝ කෙටි ආස්වාස ප්‍රස්වාස වල වෙනස්කම් තේරෙනවා. ඒ වෙනස්කනුත් තේරුම් අරගෙන හොඳට හුස්ම රැල්ලේම හිත පවත්වගෙන දියුණු කරගෙන යනකොට කාලයක් යනකොට මේ හුස්ම රැල්ල ශරීරයත් එක්කම බැඳී පවතින ආකාරය තේරෙනවා. තවත් කාලයක් භාවනා කරගෙන යනකොට හුස්ම රැල්ලේ තියෙන ගොරෝසුකම ටික අඩු වෙවි හුස්ම රැල්ල සංසිඳෙනවා. අන්නේ සංසිඳෙන සියුම් හුස්ම තුල සිහිය පිහිටවාගෙන දියුණු කරනකොට කය සැහැල්ලු වෙලා ලොකු සැපයක් එක්ක අර හුස්ම සංසිඳීමත් එක්කම කය සැහැල්ලු වෙනවා, ලොකු සැපයක් දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති, හිත සමාධියට වැටෙනවා. එතකොට ඔය වගේ ආනාපාන සතිය තුල ඉහළටම දියුණු කරගන්න පුළුවන්. මෙන්න මේ භාවනාව බුදුරජාණන් වහන්සේ ඊළඟට රාහුල හාමුදුරන්ට පෙන්නනවා. රාහුල ආනාපාන සතිය ඔන්න ඔය විදියට දියුණු කරන්න. එතකොට ඔන්න ඔය දේශනාව තමයි මහා රාහුලෝවාද සූත්‍ර දේශනාවේ තියෙන්නේ. සාරාංශයක් කරලා හිතන්න. මජ්ක්‍ධිම නිකායට අයිති බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන්ට දේශනා කරපු දේශනාව. රාහුලෝවාද සූත්‍රය. එදා රාහුල ස්වාමීන් වහන්සේ භාවනා කරනවා දැකලා බුදුරජාණන් වහන්සේ උපදේශයක් දුන්නා. රාහුල ඔබ පංච උපාදානස්කන්ධය මුලින්ම කිව්වේ රූපය. අතීත අනාගත වර්තමාන තමාගෙන් බාහිර ගොරෝසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත කියන 11 ආකාරයකට පවතින රූපය ගැන විදර්ශනා වඩන්න කියනවා. එතකොට රාහුල හාමුදුරුවෝ අහනවා ස්වාමීනි රූපය විතරද? නෑ. රාහුල වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම විදර්ශනා වඩන්නේ කියනවා. එතකොට මේ භාවනාව පුංචි රාහුල හාමුදුරුවෝ වඩනකොට එතනින් ගියා ටික වෙලාවකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි ගුරුවරයා. සාරිපුත්ත හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ භාවනා කරනවා දැකලා රාහුල ඔබ ආනාපාන සතිය වඩන්න කියලා උපදේශයක් දීගෙන ගියා. පුංචි රාහුල හාමුදුරුවෝ ආනාපාන සතිය ගැන දන්නේ නැහැ. ඒ නිසා රාහුල හාමුදුරුවෝ නිසීදනේ අරගෙන නැකිටලා
බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගන්ධ කුටියට ගිහින් වන්දනා කරලා එකත් පසකින් වැඩ ඉඳලා ආනාපාන සතිය වඩන හැටි අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ආනාපාන සතිය දියුණු කරන්න තරම් සිහි නුවණක් නැති බව බුදුරජාණන් වහන්සේට වැටහිච්ච නිසා ඉස්සල්ලාම ආනාපාන සතිය ගැන පෙන්වන්න නැතුව බුදුරජාණන් වහන්සේ මේ රාහුල හාමුදුරන්ට දේශනා කරේ ධාතු මනසිකාර්ය වඩන්න කියලා. ඊළඟට දේශනා කරා මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න. ඊළඟට දේශනා කරා අසුභ භාවනාව වඩන්න, අනිච්ච සංඥා වඩන්න. ඊට පස්සේ තමයි ආනාපාන සතිය ගැන දේශනා කරේ. ඔන්නෝක තමයි රාහුලෝවාද සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. රාහුල හාමුදුරුව අරහත්ත්වයට පත්වෙච්ච දේශනාවක් තියෙනවා රාහුලෝවාද සූත්‍රයේ හැටියටම සංයුත්ත නිකායේ. අවුරුදු 20 විතර තමයි උන්වහන්සේ අරහත්ත්වයට පත් උනේ. ඒත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයම 11 ආකාරයකට විදර්ශනා වඩන හැටි තමයි දේශනා කළ අවසන් වෙනකොට රාහුල හාමුදුරුව අරහත්ත්වයට පත් වෙන්නේ. පුංචි රාහුල හාමුදුරුවන්ට වැඩි ආයුෂක් තිබිලා නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතා. හැබැයි රාහුල හාමුදුරුව පිරිනිවන් පෑවේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිමයි. රාහුල හාමුදුරුව භාවනා කරනකොට උන්වහන්සේ දැක්කා උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා අවසానයි. උන්වහන්සේ උපතින් ගෙනාපු ආයුෂ ගෙවිලා ඉවරයි. අවුරුදු 55ක් 56ක් වගේ තමයි වැඩ ඉඳලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙනසේක්වා. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ගෙන් අහනවා රාහුල තථාගතයන් වහන්සේ බැලුව බුදු වැසින් ආයුෂ ගෙවිලා අවසానයි. පිරිනිවන් පාන්න අවසර දෙනවා. රාහුල ඔබ කොහෙද ඇහුවා පිරිනිවන් පාන්නේ? රාහුල හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙවි දේවතාවුන් මට ආරාධනා කරනවා කිව්වා දිව්‍ය ලෝකෙට වැඩම කරලා දිව්‍ය ලෝකෙ පිරිනිවන් පාන්න කියලා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිව්‍ය ලෝකෙ පිරිනිවන් පානවයි කිව්වා. බුදුරජාන් වහන්සේ සාදුකාර දුන්නා සාදු 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 රාහුල බොහොම හොඳයි කිව්වා. ඒ දෙවියන්ගේ ආරාධනාව පිළි අරගෙන දිව්‍ය ලෝකෙ පිරිනිවන් පාන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පස්සෙන් පස්සට එළියට ගිහින් ගන්ධ කුටිය වටා 3 වතාවක් බුදු ගුණ කියමින් වන්දනා කරලා ජේතවනාරාමයේ ඉදිරියේදී එතනින් අහසට පැන නැගලා දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකවල දසදහසක් ලෝක ධාතු වල දෙවියන් පිරිවරාගෙන දිව්‍ය ලෝකෙදී තමයි පිරිනිවන් පාවදාලේ. ඒ නිසා රාහුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එක නමක්වත් මනුස්ස ලෝකේ මේ වෙනකොට නැහැ. තියෙන තැනක් ගැන සඳහනක් නැහැ. ඇයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ? දිව්‍ය ලෝකේ නිසා. ඉතින් ඒ රාහුල හාමුදුරුවන්ට ඒ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව තමයි මහා රාහුලවාද සූත්‍රය. ඉතින් අපි අද දවසේ ශ්‍රවණය කරේ. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් අපි හැමදෙනාම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති සියලු දෙවියන්ට මුලින්ම අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැකබලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.